සුබ දවසක් වේවා ප්‍රේක්ෂකයනි. මම කැෂියන් පෙරේරා. මගේ මේ YouTube channel එකේ නමත් කැෂියන් පෙරේරා. මම මේ channel එකෙන් ලංකාවේ ප්‍රථම වරට මම engineering mathematics, solid mechanics, fluid mechanics, thermodynamics subjects වලින් videos කීපයක් කරලා තියෙනවා. ඔයගොල්ලෝ දැනටමත් මේක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊට අමතරව මම the base of all knowledge කියලා video series එකකුත් සංගීතමය භාවනාව කියලා තවත් video series එකකුත් මම කරනවා. දැන් මුලින්ම සඳහන් කළ වීඩියෝ සීරීස් එකේ මම කරන අධ්‍යාපනය සම්බන්ධව උසස් අධ්‍යාපනය ඉංජිනේරු විද්‍යාවෙන් හදාරන සිසුන් සඳහා පුද්ගලික විශ්වවිද්‍යාල හෝ වේවා රාජ්‍ය විශ්වවිද්‍යාල හෝ වේවා ඉගෙනන සිසුන්ට අවශ්‍ය කරන දැනුම ලබා දීම දෙවෙනිව සඳහන් කර සංගීතමය භාවනාව සහ the base of all knowledge කියන එක ඕනම කෙනෙකුට ආරම්භන්න පුළුවන්. ඕනෑම පුද්ගලයෙකුට ආරම්භන්න පුළුවන්. පොඩි ළමයින්ට පවා නරඹන්න පුළුවන්. දැන් අද මම කරන්න යන්නේ සංගීතමය භාවනාව කියන වීඩියෝ සීරීස් එකක්. ඒතර මම මේ the base of all knowledge කියලා සහ සංගීතමය භාවනාව වීඩියෝ සීරීස් එක මම ඇත්තටම කරන්නේ විශේෂයෙන්ම කරන්නේ ඉගෙනගෙන සිසුන් සඳහා. එතකොට මම ඒක වීඩියෝ සීරීස් එක කරන්නේ ඉගෙනගෙන සිසුන් සඳහා. මොකද අපි දැනුම ගත්තට මදි අපේ අධ්‍යාත්මය අපි දියුණු කරගන්නවා. මම ඒක ඉදා ඉඳන්ම කියන දේ. අද මුළු ලෝකෙම වෙලා තියෙන ප්‍රශ්නයක් ඒක තමයි. දැනුම විතරයි තියෙන්නේ. මිනිසෙක් නෙමෙයි ජීවත් වන්නේ. ඇත්තටම කිව්වොත් ඒ ඔක්කොම ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. රෝබෝස්ලා බවට පත් වෙලා. රෝබෝස්ලාට සිතක් නැහැ. දැනුම පවණක් තියෙන සිතක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. දැන් මිනිස්සු හදනවා මිනිසුන්ගේ හැඟීම් ඇති කරන රෝබෝස්ලා. නමුත් මේ රෝබෝස්ලාට මිනිසුන්ට වඩා මම හිතන හැඟීම් ඇති. නමුත් සාමාන්‍ය මිනිසුන්ට ඒ තරම් හැඟීමක්වත් නැහැ. ඉගෙනගත්තු මිනිහෙකුට. මම කියන්නේ ඉගෙනගත්තු මිනිස්සු. අපි ඉගෙන ගන්නේ ඇයි? අපි ඉගෙන ගන්නේ මේ රටට නැත්තම් මේ ලෝකෙටම සේවයක් කිරීම. ඉගෙනගත්තු මිනිස්සුගේ හැසිරීම හරි වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ කාටවත් කරදරයක් නොවන විදිහට හැසිරීමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ ඉගෙනගත්තු මිනිහෙක්. කාටවත් කරදරයක් නොවන විදිහට. එහෙම එකක් තියෙනවා නම් එහෙම හැසිරෙන්න බැරි නම් ඒ මිනිහා අධ්‍යාපනයක් ගත්ත මිනිහෙක් නෙමෙයි. කොච්චර PhD එකක් තියා මොන මහාචාර්යවරයෙක් වුණත් එයාගෙන් කාටවත් පිටයන්ට කරදරයක් වෙනවා නම් අවටින් යන කරදරයක් වෙනවා නම් එයා ඉගෙනගත්තු පුද්ගලෙක් නෙමෙයි. සම්පූර්ණයෙන් ගොත් පුද්ගලෙක් නෙමෙයි. එතකොට ඒක තමයි අපෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. දෙවියන් වහන්සේ මුළු මිනිස්සයා මවලා මේ ලෝකෙට තියලා අපි පිටසක්වල ජීවීන් ගැන කතා කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපි ගැන අවධානය යොමු කරලා කිව්වේ මොකද්ද? මිනිස්සයා මවලා කිව්වේ හොඳින් ජීවත් වෙන්න. බොහෝ වෙන්න කියලා කියන්නේ බොහෝ වෙන්න, මිනිස්සයා වැඩි දියුණු වෙන්න. ඒක නිසා තමයි දෙවියන් වහන්සේ මිනිස්සයාට කලින් කල දියුණු වෙන්න අවශ්‍ය කරන ඥාණය දුන්නේ. දැනුම මනසට දුන්නේ. මෙයා මිනිසා විසින් හොයාගත්තු දේවල් නෙමෙයි, මිනිසාගේ බල පරාක්‍රමයෙන් හොයාගත්තු දේවල් නෙමෙයි. දෙවියන් වහන්සේ විසින් මිනිස්යාගේ සිතට දාපු දේවල්. ඒ කාලේ. ආදි අනන්ත කාලේ ඉඳලා. ඒ දාපුවෙන් තමයි මිනිසා එන්නේ දිනුනේ. දැන් අපේ මිනිස්සු සූලොජි කියන යනකොට කියනවා මිනිස්සයා වානරයන් ආවයි කියලා. නමුත් වානරයන් ආවයි කිව්වට දැන් මිනිස්සු වානරයට තහ ගිහිල්ලා. වානරය ගතිගුණට තරම් යහ ගතිගුණ තමයි තියෙන කට්ටිය ඉන්නේ දැන්.
මම ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම කියන්නේ මම කියන්නේ. මනුෂ්‍ය ගතිගුණ අඩුයි. ලංකාවේ මුගක් අඩුයි මනුෂ්‍ය ගතිගුණ ලෝකෙට සාපේක්ෂව අපි ගත්තොත්. ඒතර දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ දැනගුණ අපේ මේ බලපුලුවන්කාරකම් අනිත් අයට පෙන්වන්න නෙමෙයි. අපේ තියෙන දැනුම මිනිස්යාට නිහතමානීව දෙන්න ඕන. බලහත්කාරකමින් දෙන්න නෙමෙයි. නමුත් කාට වුණත් කතා කිරීම අයිතියක් තියෙනවා. කවුරු හරි කෙනෙක් කිව්ව මොන හරි දෙයක් වම ඒකට විරුද්ධ වෙන අයිතියක් තියෙනවා ඕනම මිනිහෙකුට. දෙවියන් වහන්සේ පමණයි කියන්නේ නිශ්ශබ්දව මම දෙවියන් බව දැනගන්න. දෙවියන් වහන්සේ පමණයි මේ වචනේ කියන්නේ. ඒක මේ ලෝකේ ජීවත් වෙන වෙන කිසිම කෙනෙකුට අයිතියක් නැහැ කියන්නේ. ඉස්සර කාලේ ආධුනික කාලේ නම් මිනිස්සු එහෙම කිව්වා. රජවරු පවා කිව්වා. රජවරු පවා තමුන්ට වඩා විරුද්ධ වුණා නම් කවුරු හරි කෙනෙක් කෙලින්ම බෙල්ල ගසා දැම්මා. ඒ අධිපතිකම් ගත්තා. නමුත් දෙවියන් වහන්සේක බලාපොරොත්තු වෙන්නේ නැහැ. අධිපතියින්ගෙන් නායකයෙන්ගෙන්. ඒතර අපි ගුරුවරයෙක් වුණත් අපි ළමයෙකුට යම් කිසි දැනුමක් දෙනකොට ඒ ළමයාව ඒ ශිෂ්‍යයව ඒ පන්තියේ හසුරවන්න යම් කිසි අපි නායකත්වයක් ගන්නවා. නමුත් ඒ ළමයාගේ තියෙන දැනුම ඒ ළමයා නැත්තම් ඒ ගුරුවරයාට විරුද්ධව කතා කරනවා නම් විරුද්ධව කතා කරනවා කියලා කියන්නේ නොහොබිනා විදිහට කතා කරනවා නම් යාව ඒක හසුරවන්න වෙනවා. නමුත් ඒ ළමයා මොකක් හරි ප්‍රශ්නයක් දිගින් දිගටම අසාගෙන යනවා නම් ඒ ළමයාට අවශ්‍ය කරන දැනුම දෙමින් දිගින් දිගටම ඒ ළමයාට සිතන්න සලස්වන එක තමයි ගුරුවරයාගේ යුතුකම. දැන් මම කැම්පස් එකේදී ළමයිට උගන්වනකොට කියන දේ තමයි ඕනෑම දෙයක් තියෙනවා නම් අහන්න මේ පාඩම සම්බන්ධව. නොතේරෙන දෙයක් තියෙනවා නම් කියන්න. මම ආයෙ මුලින් සිටම කියලා දෙනවා. එක ළමයෙකුට හරි කමන්නේ. ළමයි 1000 කිරිත් කමන්නේ එක ළමයට තේරෙන්නේ නැත්නම් ඒ ළමයට කියලා දෙනවා. මොකද එක ළමෙක් අහනවා කියලා කියන්නේ තව ළමයි එක ළමෙක් විතරක් නෙමෙයි ළමයි කීප දෙනෙක්ම මේ ප්‍රශ්නේ ඒ ළමයිට ඇති. එතකොට අපි ළමයි ඔක්කොටම මේ ප්‍රශ්නේ උත්තර ලැබෙනවා අපි උත්තර කියලා දුන්නා. ඒක පැහැදිලි කරලා. එකපාරක් තේරෙන්නේ නැත්නම් තවත් පාරකින් අපි තවත් විදිහකට කියලා දෙනවා. ඒ ආකාරයට තේරෙන්නේ නැත්නම් තවත් විදිහකට කියලා දෙනවා. එකම විදිහට තේරුම් කරනවා නෙමෙයි. ළමයා කිව්වොත් ඒක තේරුන්නේ නැහැ කිව්වොත් එimhe දෙවෙනි විදිහට ඒ පළවෙනි විදිහට තේරුම් කරනවා නෙමෙයි. ඒක මෝඩකමක්. ගුරුවරයාගේ තියෙන මෝඩකමක්. ඒතකොට දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන කුමක්ද? මේ සුද්ධ බයිබලයේ කියලා තියෙනවා. දැන් අපි හිතමු දැන් ඉස්සර කාලේ අපේ ලංකාවේ වුණත් පිටරට වුණත් එක තිබුණා නඩු හැවි රජුරෝ තමයි. විනිශ්චයකාරතුමා කියලා වෙනම කෙනෙක් හිටියේ නැහැ. දැන් මේ ලෝකෙම විනිශ්චයකාරවරු එනම ඉන්නවා. ඒක දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපි වුණත් අපි නඩුකාරී නොවුණත් අපි හිතමු අපි මොකක් හරි විශ්වවිද්‍යාලයේදී වුණත් ළමෙක්ගේ සම්බන්ධ මොකක් හරි පැමිණිලි එකට ළමෙක්ට විරුද්ධව යනවනම් අපි ඒක සානුකම්පිතව බොහොම සලකලා බලන්න වෙනවා. ළමයාගේ පැත්තෙන්. ළමයා කියලා කියන්නේ විශ්වවිද්‍යාල ආචාර්යගේ තත්ත්ව මට්ටමට ආපු කෙනෙක් නෙමෙයි. යාගේ වයස විශ්වවිද්‍යාලයේ ආචාර්යවරගේ මට්ටමට තියෙන වයසක් නෙමෙයි සමහර වෙලාවට. වයස කෙසේ වෙතත් යාගේ උගත්කම ඒ තත්ත්වයට ගිහිල්ලා නැහැ. දැනුම ඒ තත්ත්වයට ගිහිල්ලා නැහැ. අපි ඒතකොට බොහොම මේ පැත්තෙන් සානුකම්පිතව බලන්න වෙනවා. දැන් මේ සුද්ධ බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. සලමොන්ගේ ප්‍රඥා පොතේ. සලමොන් කියලා කියන්නේ සලමොන් රජතුමා කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අනුව දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඈත අතීතයේ ඊශ්‍රායලයේ රජකම් කරපු රජ කෙනෙක් කියලා හැඳින්වෙන්නේ සුදු බයිබලයේ. එතකොට ඒ සලමොන්ගේ ප්‍රඥා පොතේ කියනවා මෙහෙම. මිහි පිට විනිස කරුවෙන් දැහැමිකමට ප්‍රේම කරන්න. සමිඳුන් ගැන ඔබේ කල්පනා අවංකකමින් ප්‍රබෝධ වේවා. අවංක සිතකින් එතුමන් සොයා යන්න. එතුමන් පරීක්ෂා නොකරන අයට එතුමන් හමුවන බැවින් එතුමන් කෙරෙහි විශ්වාසය තබන අයට එතුමානෝ එළිදරව් වනසේක. දෙවියන් වහන්සේට විශ්වාස කරන අයට පමණයි උන්වහන්සේ එළිදරව් වන්නේ. උන්වහන්සේ විශ්වාස කරන්නේ නැත්නම් උන්වහන්සේ එළිදරව් වෙන්නේ නැහැ. උන්වහන්සේ පෙනෙන්නේ. ඒ ආත්මාර්ථකාමී අදහස් නිසා කෙනෙක් දෙවිඳුන්ගෙන් වෙන් වෙති. යමෙක් සෞබර්දී තැන වහන්සේ පරීක්ෂා කරන විට එතුමානෝ ඒ අනෝනයන් යොවුල් කරනසේක.
අපි දෙවියන් වහන්සේව පරීක්ෂා කරන්න ගියොත් අපේ මනස අවුල් වෙනවා. හරියට අපි හිතමු කම්පියුටර් ඉංජිනේරින් හදලා තිනවා රොබෝ කෙනෙක්. ඒ රොබෝගේ මනස හදලා තියෙන ඉංජිනේර්. ඒතර ඒ ඉංජිනේර් හදලා තියෙන මනස ඒ ඉංජිනේරින් සයන්ටිස්ට් කෙනෙක් කියලා අපි හිතමු. ඒ රොබෝගේ මනස හදලා තියෙන රොබෝට බෑ ඉංජිනේර් විරුද්ධව හිතන්න. හිතන්න ගියොත් යාගේ මනස වේගුල් වෙනවා. හරියට දෙවියන් වහන්සේ වගේ අර ඉංජිනේර් කියලා කියන්නේ රොබෝ කියලා කියන්නේ මිනිස්සයා. ප්‍රඥාව කපටියෙකු තුලට කිසිදාක ඇතුළු නොවේ. ප්‍රඥාව කපටියෙකු තුලට කවදාවත් ඇතුළු වෙන්නේ නැහැ කියලා කියනවා. පවට ණයගති වූක තුලද එය නොනවති. උපදෙස් දෙන සුද්ධාත්මය රැවටීම් හෙලා දකින්නු ඇත. සාහසික අරමුණුන් එය ඈත්ව සිටි. දුෂ්ටකම මතුවන විට එය විස්මිත වේ. ප්‍රඥා වනාහි අධ්‍යාත්මික වස්තුවකි. මිනිසාට මිතුරකි. දෙවිඳුන් යමෙකුගේ ඇතුළාන්තය දකින බැවින් ඔහුගේ හද සැබවින්ම පරීක්ෂා කර බලා ඔහුගේ කතාවට සවන් දී දේව අපහාස කාර්යාගේ වචන වලට කමාව නොවනු ඇත. දෙවියන්වහන්සේ විරුද්ධව අපහාස වචනෙන් කතා කළොත් ඒකට කමාව නොලැබෙනවයි කියලා කියන්නේ. මොකද හේතුව අපි කතා කරන්නේ සුද්ධාත්මන වහන්සේගේ බලයෙන් නම් සුද්ධාත්මන වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ මාත්මය. උන්වහන්සේගේ සුද්ධාත්මන වහන්සේ විරුද්ධව කතා කරනවා නම් ඒ මිනිසා තුළ තිබෙන සුද්ධාත්මය නෙමෙයි අසුද්ධාත්මය. යක්ෂය. දැන් අපි ගත්තොත් එහෙම මේ ස්වභාව ධර්මය මම ඉදත් කොම්ගේ ස්වභාව ධර්මය කියන මේක දේව භාව ධර්මය කියලා කියන්නේ දෙවියන්වහන්සේ මවලා තින්නේ. මේ පරිසරය තුළ ජීවත් වෙන සීලම සතුන් මිනිසයා හැර ස්වභාව ධර්මයට එකඟයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මවපු ධර්මයට එකඟයි. දෙවියන් වහන්සේ මවපු ධර්මෙට විරුද්ධව වැඩ කරන්නේ නැහැ. යක්ෂයාට පක්ෂපාතීව වැඩ කරන්නේ නැහැ. මේ සුළඟ, ගංගා, එතකොට මේ කඳු හෙල්, එතකොට මේ භූමිකම්පා, ඒවා පවා පොළොව පවා ඔක්කොම අවනතයි දෙවියන් වහන්සේට. යක්ෂයාට අමතර වැඩ කරන එකම වර්ගයයි ඉන්නේ මිනිස්සයා. 70%ක් යක්ෂයාට 30%ක් නැත ඊට අඩු ගාණක් දෙවියන් වහන්සේට. පව් කර්ම තුලින් යක්ෂයාගේ අභිමාන මතාර්ථය ආසාව නිෂ්ඨ කරන එකම එකයි ඉන්නේ මිනිස්සයා කියන සතා. සැබවින්ම සමිඳුන්ගේ ආත්මයන්න් මුළු ලෝක පූර්ණ කරනු ඇත. මුළු ලෝක සියල්ල ඒකාබද්ධ කරන එතුමානෝ කියන ලද හැම වචනයක්ම දන්නාසේක. දෙවියන් වහන්සේ අපේ රහස් සිතුවිලි පවා දන්නවා. සමහර කයි හයි මේ පව් සියල්ලක්ම කරනවා. ඇයි දෙවියන් වහන්සේ අහක බලාගෙන ඉන්නේ? මම ඒකට උත්තර කියන්නම්. ඒතර අපිට සල්මන්ගේ ප්‍රඥා පොතේ කියන දැහැමි රාජධර්මය. දෙවියන් වහන්සේ රජවරුන්ට කියලා තියෙන දේ. රජවරුනි සවන් දී තේරුම් ගන්න. දුර රටවල පාලකයිනි පරිස්සම් වන්න. ඔබ සමගයේ අනසක යට දහසක් දෙනා පාලනය කරන්නෙමි. ඔබේ පුරවැසියන් විශාල සංඛ්‍යාව ගැන පාරක්කු කරන්නෙමි. මෙයට සවන් දෙන්න. බලය වූ කලී ඔබට සමිඳුන්ගෙන් ලැබෙන දීමනාවකි. පරමාධිපත්‍යය අති මහෝත්තමයන්ගෙන් පැමිණෙන්නකි. එතුමානෝ ඔබේ ක්‍රියා විමසා බලන ලෙසක. ඔබේ අදහස් සියුම් ලෙස පරීක්ෂා කරන ලෙසක. රාජ්‍යයේ පාලකයන් වශයෙන් ඔබ සාධාරණ ලෙස පාලනය නොකළා වුනම් ව්‍යවස්ථාව නොපිළිපෙද්දා වුනම් දෙවිඳුන්ගේ අභිමතයේ පරිදි නොහැසුරුනේ නම් එතුමාණන් ඔබ වෙත වේගයෙන්ද භයානකවද පැමිණෙනු ඇත. බලවතුන් හට සහ ප්‍රභූන් හට ක්‍රූර විනිශ්චයක් වෙන් කර ඇත. බැගෑපත් අයට අනුකම්පා සහගතව කමා කරනු ලැබේ. බලවත් අයට දරුණු ලෙස දඬුවම් කරනු ලැබේ. සියල්ලන්ට අධිපති සම්දානම් කිසි කෙනෙකු අභිමුව බියෙන් මිරිකෙන්නේ නැත.
මහත් තත්වයේ ගැන විස්මිත නොවනු ඇත. මන්ද එතුමානෝ ලොකු කුඩා සියල්ලන් නැවූසේක. සියල්ලන්ටම එක ලෙස සියලු දේ සපයනසේක. දෙවියන් වහන්සේ කියන්නේ සියලු මනුෂ්‍යයන්ගේ මෞංකාරය. උන්වහන්සේ මේ ලෝකේ මවලා රාජ්‍යයන් ඇති කරලා මිනිසුන් පාලනය කරන්න යහපත් ලෙස පාලනය කරන්න තමයි පාලකයෝ වෙලා තියෙන්නේ. ඒ ආදී අනන්ත කාලෙත් උන්වහන්සේ පාලකයෝ වුණා. එක පාලකෙක් තමයි පාරාව රජුරු. පාරාව රජුරු කියලා කියන්නේ දෙවියන් වහන්සේව නොහඳුනන රජ අධිපති කෙනෙක්. නමුත් අන්තිමට මොකද වුනේ? දෙවියන් වහන්සේගෙන් මිල්ලන් කෑවා. දැන් ඊට කෑවේ දඟලලා දෙවියන් වහන්සේ විරුද්ධව ක්‍රියා කරලා හරියට නිකන් පූසෙක් මීයක් අල්ලනකොට පූසා ඉස්සරින්ම මීයා මරන්න ඉස්සරින් මීයත් එක්ක සෙල්ලම් කරනවා. මීයට පාර ගගා සෙල්ලම් කරනවා. දඬුවම් වද දිවි සෙල්ලම් කරනවා. දඬුවම් කරලා අන්තිමට මරණ මොහොත කරා ගෙන යනවා. ඒ වගේ දෙවියන් වහන්සේ මෝසස් හරහා යාට පණිවිඩ දුන්නා. දෙවියන් වහන්සේට හැරෙන්න. ප්‍රබල ලෙස කතා කරා. දෙවියන් වහන්සේ මිනිස්සුද කියලා කියන එක තැනක සුද්ධ බයිබලයේ කියනවා. දෙවියන් වහන්සේට අත් නැත පා නැත අපේ අත්සා පා මිස. දෙවියන් වහන්සේට කන් නැත ඇස් නැත අපේ ඇස්සා කන් මිස. ඒ කියන්නේ උන්වහන්සේ ඇස්සා කන් නැහැ කියලා කියන කන් නැහැ ඇස් නැහැ කියලා නෙමෙයි කියන්නේ. දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ අපේ අත් වලින් සහ අපේ පා වලින් අපේ ඇස්සා අපේ කන් වලින්. ඒකයි දෙවියන් වහන්සේ කියන්නේ. උන්වහන්සේ ਸਰබලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේ සියලුම දේ දන්නාසේක. ඉදිරි අනාගතයේ අවුරුදු කෝටි මිලියන ප්‍රකෝටි ගණන් අනන්ත ගානට එහා කාලයක් තියෙනවා. අනන්ත කාලේ පේන උන්වහන්සේට. උන්වහන්සේ විරුද්ධව බොරු කරන්න බෑ. අපි මවන්න පෙර උන්වහන්සේ ආදී අනන්ත සිට අපිව දන්නවා කියලා කියනවා. සුද්ධෝ වෙසාය දියස් ප්‍රසාදිවරගේ පොතේ කතාව කියනවා. සුද්ධ බයිබලයේ. එතකොට දෙවියන් වහන්සේත් එක්ක සෙල්ලම් කරන්න. දෙවියන් වහන්සේත් එක්ක සෙල්ලම් කරන්න බෑ. දැන් ජේසුස් ස්වාමීන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ දෙවන තැන වහන්සේ. උන්වහන්සේ මිනිස්යා වෙලා මේ ලෝකෙට ආවේ මේ යක්ෂයාගෙන් රජ කරන කාලයක. යක්ෂයා ලෝකේ රජ කරන කාලයක. යක්ෂයා රජ කරන්න බෑ. යක්ෂයාගේ අතපය උනේ මිනිස්සු. මිනිස්සු 99%ක් මේ යක්ෂයත් සමග රජ කරන කාලේ තමයි දෙවියන් වහන්සේ මේ ලෝකෙට වැඩි. හරියට බුදුන් වහන්සේ ලෝකෙට වැඩම කළේ ලෝකේ භයානකම කාලයක නපුරු කාලයක තියෙනවා වගේ ජේසුස් ස්වාමීන් වහන්සේ මේ ලෝකෙට වැඩම කළේ මේ වගේ යක්ෂයාට 99%ක් වගේ ජීවත් වෙන කාලයක. යක්ෂයා සමග ගනුදෙනු කරමින් පවතින කාලයක. එතකොට මේ කාලෙදී උන්වහන්සේ ඇවිල්ලා උන්වහන්සේ අවුරුදු 30 සිට තමයි උන්වහන්සේ අවුරුදු 30ක් වෙනකන් ගෙදර හිටියේ. තමගේ මෑණියන් සහ පියාණන් සමග අවුරුදු 30කින් පස්සේ අවුරුදු 30ක් වෙනකන් උන්වහන්සේ තම මවට සහ පියාට කීකරුල හිටියා. දෙවියන් වහන්සේ වුණාට ඒකත් අපි පෙන්වන ලොකු ආදර්ශයක්. උන්වහන්සේ අපිට පෙන්වන ලොකු ආදර්ශයක්. ඊට පස්සේ උන්වහන්සේ අවුරුදු 30 ඉඳන් 33 දක්වා තමයි උන්වහන්සේගේ දේව කාර්යය කළේ. උන්වහන්සේ එක තැන්වල ගිහිලා වෙනම ගිහිලා දේශනා කරන්න ගියේ නැහැ. උන්වහන්සේ දැක්ක තැන කතා කරා. උන්වහන්සේ සත්‍යය කතා කරා. ඒ සත්‍යය කතා කරන අවස්ථාවේදී එක පරිසරයක ඒ කියන්නේ පරිසරය කියලා කියන්නේ ඒ කාලේ ඔය රජුරන්ගේ සේවකයෝ වගේ තමයි රජුරන්ට කඩේ යන කට්ටිය වගේ තමයි. පරිසරය කියලා කියන්නේ. දැන් උගත් කට්ටිය. පරිසරය කියලා කියන ආගමික පූජකයෝ. අරගෙන ඇවිල්ලා කාසියක් කරන්න ඇවිල්ලා හැවුවා මේ කාසිය සටහන් කරලා තින්නේ අධිරාජ්‍යවාදී සීසර්ගේ ඔළුව. මේ කාසිය අයිති කාද දෙවියන් වහන්සේට කියලා. එතකොට උන්වහන්සේ කිව්වේ මොකද්ද? උන්වහන්සේ දැනගත්ත කපටි නුවණ. මේ කාසිය සීසර්ට අයිති නම් සීසර්ට දෙන්න. සීසර්ගේ අයිති දේ සීසර්ට දෙන්න. දෙවියන් වහන්සේට අයිති දේ දෙවියන් වහන්සේට දෙන්න. උන්වහන්සේ එහෙම තමයි යක්ෂයාගේ දේවල් යක්ෂයා දෙවියන් වහන්සේ ගන්නේ නැහැ. යක්ෂයාට අයිති ආත්මය දෙවියන් වහන්සේ ගන්නේ නැහැ. ඒතර දෙවියන් වහන්සේ යක්ෂයාට අයිතින කවුරුහරි ගිහිල්ලා යක්ෂයාගෙන් බල ප්‍රයෝජන ගත්තොත් එහෙම යක්ෂයාට කැප වෙලා දෙවියන් වහන්සේ ආත්මය ඉල්ලන්නේ නැහැ. දෙවියන් වහන්සේ සර්ව සාධාරණ. යක්ෂයන් බාර දෙනවා අරන් යන්නේ. එතකොට ජේසුස් වහන්සේ අන්තිමට උන්වහන්සේ ආවේ උන්වහන්සේ ශ්‍රී යාගයේ පූජා කරලා අපුණින් අපි කියලා කියන්නේ බොහොම සදහත් මිනිස්සු නෙමෙයි. මේ මුල් ලෝකේ ඉස්සරහකට අනන්ත කාලෙක ඉස්සරහට ජීවත් වෙන මිනිස්සු වෙනුත් උන්වහන්සේගේ ශ්‍රී යාගයේ පූජා කරලා පව්කාරයෝ. ජීවිත පූජාව කරේ. ඒ පූජාව කරන්න ඉතින් උන්වහන්සේ අන්තිමට යාඥාව කරන්න ගියා පියාණන් වහන්සේගෙන් අහන්න ගියා. පියාණනි ඔබ වහන්සේ කැමති නම්
මේ පාත්‍රය මේ දුක් පාත්‍රය මගෙන් අයින් කරන්න කියලා. උන්වහන්සේ ආඥා කළා. ඒතර උන්වහන්සේගේ ආඥාට පිළිතුරු ලැබුණේ කිසිම පිළිතුරක් ලැබුණ නැහැ කියලා කියන්නේ. ලැබුණ නැහැ කියන යාග කියන්නේ. යාග වහන්සේ කිව්වේ මොකද්ද? ඒ කියන්නේ ඔබ මේ පාත්‍රය පානය කරන්න ඕනේ. මේ කුරුස පාත්‍රය කුරුසේ එන ගැසින් කන්න ඕනේ කියලා තමයි කිව්වේ. එතකොට මේ අවස්ථාවේදී ඒ කුරුසිය එන ගැසීම සඳහා දායක වුණු පිලාත් පටන් සියලුම සෙබළ දක්වා උන්වහන්සේට පත් දුන්නා. අපහාස කළා. තුච්ච කළා. ගැහුවා. හමු පාරව ගැහුවා. අතු පාරව ගැහුවා. කස පාර ගැහුවා. කුරුසෙන් ගැහුවා. එතකොට අපි හිතන්නේ දැන් මේ උන්වහන්සේගේ යාගය ශ්‍රී යාගය සිදු වුණා. නමුත් උන්වහන්සේ අන්තිම මාළෙන් නැගිට්ටා. පාස්කු දවසේ. උන්වහන්සේ කියනවා මම තුන්වෙනි දවසේදී මම උත්තාන වෙනවා. උන්වහන්සේගේ ශ්‍රී ශරීරය උත්තාන වෙනවා කියලා. නමුත් උත්තාන වෙනවා කියලා. උන්වහන්සේ ඒ වගේම සිදු කළා. උන්වහන්සේ දෙවියන් වහන්සේනේ. උන්වහන්සේ මරන්න බෑ. උන්වහන්සේ උත්තාන වුණා. ඒතකොට මේ උන්වහන්සේ උත්තාන වුණා කියලා කියන්නේ උන්වහන්සේ දෙවෙනි දවසේදී ගියා නරක ආදියට අපායට. ඒ අපායට ගියලාදී කියන කතාවදී කියන යක්ෂය ඔක්කොම විස්ථාපනය වුණා කියලා අහකට. කොහොම යක්ෂයෙක් පිට පැන්න කියලා. ඒ යක්ෂයන්ට ඉන්න බෑනේ දෙවියන් වහන්සේ වඩිනකොට එකට. උන්වහන්සේ පාතාලෙට බැස්සා. පාතාල කියන්නේ අපේ ලංකාවේ පිටරටවල තියෙන පාතාල නෙමෙයි. ඒකත් එක්තරා විදිහක අපාය තමයි. එතකොට උන්වහන්සේ තුන්වෙනිදා මළමිණියට පාස්කු දවසේ. සිකුරාදා මහ සිකුරාදා උන්වහන්සේ පුරුෂයන් ගැසුම් ලැබුවා. උකුත් තුන පාස්කු ඉරිදා උන්වහන්සේ උත්තරයි. නැවත මළමිණියට නැගිට්ටා. එතකොට මේ පාස්කු ඉරිදා කියන්නේ ඒකයි. ඒ උන්වහන්සේව මැරුව මිනිසු අනේ මේ උන්වහන්සේගේ යාගයට හවුල් වුණා නේද කියලා ඒ මිනිසු මේ ස්වර්ග රාජ්‍යෙට ගියේ නෑනේ. ඕන් කරේ දැහැමි ක්‍රියාවක් නෙමෙයි ඕන් කරේ පාපය අධික ලොකුම පාපය මරණීය පාප මරණීය පව් කරලා තියෙනවා. ඒක නිසා ඒ අය නරක ආදියට ගියා. ඒතර අපි දන්නවා ලංකාවේ සිදුන පාස්කු ඉරිදින ප්‍රහාරය බෝම්බ ප්‍රහාරය මිනිස්සු මැරුණා. ඒතර මේ මිනිස්සු මැරිච්ච මිනිස්සු ඒ වෙලාවේදී ඕනම පව්කාරයෙක් ස්වර්ග රාජ්‍යට යන්නේ නැති. ඕනම පව්කාරයෙක්. ඒ මිනිස්සු එතන ඉන්න සමහර කළා ආගම්කාරයෝ විතරක් නෙමෙයි බුද්ධ ආගමේ මුස්ලිම් අය හිටියා දන්නේ සමහර කළාට ඒකේ හින්දු අය හිටියා දන්නේ ඒ ඔක්කොම ඒ හැමෝම දෙවියන් වහන්සේ වෙනින් ප්‍රාණය පූජා කරන නිසා ඒගොල්ලෝ එහෙමම ස්වර්ග රාජ්‍යට ගියා. එතකොට ඒ බෝම්බ ප්‍රහාරයේ බෝම්බ තියපු අය බෝම්බ ප්‍රහාරය සිදු කරපු අය ප්ලෑන් කරපු අය ඒ සියලුම දා යන්නේ අමෝම නරක ආදිට ආයේ ගැලීමක් නැහැ. කොච්චර සුදනෝ ජීවිතුණත් ඒගොල්ලන්ට ගැලීමක් හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලන් වෙනුවෙන් අප වෙලා ක්‍රියා කරන අය පවා යන්නේ නරක ආදියට. ආයේ ගැලීමක් නැහැ. ඒගොල්ලන්ව බේර ගන්න හරි ඒගොල්ලන්ව වෘතා කරන හරි භාවිතා කරන ඕනම කෙනෙක් කරා නම් කරන් ඉන්නවනම් ඒගොල්ලොත් යන්නේ අපායටම තමයි. ඒ දෙවියන්වහන්සේගේ ධර්මය. දෙවියන්වහන්සේ ආයේ වචන වෙනස් කරන්නේ නැහැ. උන්වහන්සේ කෙලින් වචනේ. ඉස්සර කියන සුද්ධ වචනේ කෙලින් කියලා. දැන් සුද්ධ වචනේ කොහොමද කියලා දන්නේ නැහැ. ඉස්සර කියන සුද්ධ වචනේ කෙලින්. තමුන් වැරද්දක් කරා නම් මම වැරද්දක් කරා කියලා කියනවා. තමුන් බෙල්ල තමුන් කපාගෙන මේවා කරනවා. අන්න ඒ වගේ. අපේ රටවල පිටරටවල දැන් ඒ වගේ මිනිස්සු නැහැ. මම දන්නේ පිටරටවල නම් ඉන්නේ අපේ රටේ නම් එහෙම මිනිස්සු නැහැ. තමුන් වැරද්දක් කරා කියලා කියන්නේ. වැරදි කරා කියලා කියන මිනිස්සු නැහැ. වැරද්දක් කරා නම් කියන්න ඕනේ. තමුන් වැරද්දක් කරා කියලා. එහෙම වැරද්දක් කරා මම වැරද්දක් කරා කියලා කියනවා. අවක මේ පසුතැවිලි වෙනවා නම් දෙවියන්වහන්සේ යාට ක්ෂමා කරනවා. යාව ස්වර්ග රාජ්‍යට උනත් ගන්න බලනවා. උත්සාහ කරනවා දෙවියන්වහන්සේ. දෙවියන්වහන්සේ ඒ තරම් සරබලධාරී අනන්ත දයා කරුණාවන්ත දෙවියන්වහන්සේ. ඒක නිසා අපි බලන්න ඕනේ සත්‍ය අපි හැමතිස්සෙම ඒ සුද්ධ බයිබලයේ කිව්වේ උන්වහන්සේ අපි ඕනම තැන රටේ පාලක විතරක් නෙමෙයි. අපි කොහේ තැනක මුළුසුණක් දරනවනම් ඒ මුළුසුණ දරන තැන අපි හරි අවංකව ක්‍රියා කරන්න ඕනේ. අපි බොරුවට එක එක්කෙනාගේ පැති වලට ඇදලා ආරයාගෙන් වාසි ගන්න මෙයාගෙන් වාසි ගන්න කියලා වැඩ කරනවා නම් අපි දැන් විශ්වවිද්‍යාලයක වුණා විශ්වවිද්‍යාලයක ආචාර්ය නැත්නම් ගුරුවරයෙක් වුණත් ඒතන ක්‍රියා කරනවා නම් තමුන්ට වාසිදායක වෙන විදිහට වැඩ කරනවා නම් තමුන්ට කවදාවත් දෙවියන්වහන්සේගෙන් ගැලවීමක් වෙන්නේ නැහැ. මිහිණාගෙන් ගැලවීමක් වෙයි. නමුත් දෙවියන්වහන්සේගෙන් කිසිම ගැලවීමක් වෙන්නේ නැහැ. මරණ මොහොතේදී දෙවියන්වහන්සේ දකින්නෙත් නැහැ. දෙවියන්වහන්සේ වන්නේ යක්ෂයාව. යක්ෂයා ඔටෝමැටිකලි ඩිසයින් කරලා තියෙන යක්ෂයාව ඩිසයින් කරලා තියෙනවා. ඒ උන්වහන්සේගේ ප්‍රෝග්‍රෑම් එකේදී යක්ෂයා කුණුමාඩු කැලලක් වගේ අපාප අර මොකද අර දත් දෙක දාලා හපා කාලා බෙල්ල හපා කාලා ලේ උරා බිබි අරගෙන යයි අපායට. ඒක නිසා සැමට පළමු දෙව් රජසය මම ගියසරත් කිව්වේ ඒකයි මේ පාර කියන්නේ ඒකයි. අපි මේ භාවනාවට යමු. මේ භාවනාවට යමු. අපි හිතන්නේ මේ භාවනාවේ වෙලාවේදී අපි මොනවද කරලා තියෙන වැරදි? ඒ වැරදි වලින් අපි දැන් නිදහස් වෙන කාලේ තාමත් ප්‍රමාද නැහැ. ඒ වැරදි වලින් අපි නිදහස් වෙන්න පුළුවන්. ඒ නිදහස් වෙලා දෙවියන්වහන්සේ සමාව ඉල්ලන්නේ. දැන්වත් සුමගට හැරෙන්න.
මම මේ කියන්නේ හැමෝටම. ළමයින්ටද, වයසකයන්ටද, තරුණයන්ටද මේ ඕනම කෙනෙකුට තාම දෙවියන් වහන්සේ කතා කරනවා. නමුත් දෙවියන් වහන්සේ කතා කරලා ඒ කතා කරලා ඇතිවෙච්ච වෙලාවට දෙවියන් වහන්සේ එවන්නේ මොනවද අපි දන්නේ මේ ස්වභාව ධර්මයේ උන්වහන්සේ නොපිටට හරවනවා. ගිනිගදු පත්තු වෙයි, හෙනගිඩි කුකුරයි, ගම් වතුර ගලයි, සුලිසුලම් හමාගෙන යයි. තමුන්ට සමහරට වෙයි නැත්නම් තමුන්ගේ අසල්වැසියන්ට වෙයි. තමුන් ආස කරන අයන්ට, තමුන් ආශ්‍රය කරන අයන්ට වෙයි. දෙවියන්වහන්සේ ඒවා කරයින් පස්සේ ආයි ගැලවීමක් නැහැ. එතනදී අනේ ස්වාමීනි මට සමා වෙන්න මම හරවන්නම් කියලා ඒ ඊතර කාලේ පැනලා ඉවරයි. එතකොට දෙවියන්වහන්සේගේ සමාව දෙන කාලේ පැනලා ඉවරයි. එතකොට තින්නේ විනාශය බලාගෙන විනාශයට අතවනමින් අපායට යන්න සූදානම්. ඒක නිසා දැන්වත් හැරෙන්න අපි අදිටන් කරගනිමු. ඒ නිසා දැන් අපි භාවනා සූදානම් වෙමු. සමට පළමු දේව් රාජ්‍ය සොයව. ඔබගේ දේව් රාජ්‍ය සාධාරණ දේව් රාජ්‍ය සොයව. ඒ රාජ්‍ය සඳහා අපි කැප ගන්න. එහෙනම් මේ මොහොතේදී හැමින්සර හොඳින් ඉඳ ගන්න තැනක හරි හිටගෙන හරි තම කැමති ආකාරයට සිටින්න. දැන් තමුන්ගේ දැස් පියාගන්න, ඇස් දෙක වහගන්න. තදින් නෙමෙයි, බොහොම සැහැල්ලුවට වහගන්න, හොඳින් වහගන්න. වටපිටාවේ ඇසෙන ශබ්ද වලට හොඳින් ඇහුම්කන් දෙන්න. ඈතින් එන ශබ්දයකට පවා හොඳින් ඇහුම්කන් දෙන්න. හොඳින් අවධානය යොමු කරන්න. දැන් තමුන්ගේ හුස්ම ගැනීම සහ පිට කිරීම ගැන හොඳින් අවධානය යොමු කරන්න. දැන් ක්‍රමයෙන් මෙම සංගීත වාදනයට හොඳින් අනුකම් දෙන්න. සැමට පළමු දෙව් රජය සොයව. ඒක අනුකම් දෙමින් මම කියපු වචන ගැන හොඳින් අවධානය යොමු කරන්න. ඒ අවධානයේ මගින් තමුන්ගේ ජීවිතය වෙනස් කරන අදිෂ්ඨානයක් ගන්න බලන්න.
ආමසාරිනිපා දැන් තමුන්ගේ හුස්ම ගැනීම ගැන හොඳින් අවධානය යොමු කරන්න.
දැන් ඈතින් එන ශබ්දයක් ගැන හොඳින් අවධානය යොමු කරන්න. තමුන්ගේ වටපිටාව ඇහෙන ශබ්ද ගැන හොඳින් අවධානය යොමු කරමින් ඈතින් එන ශබ්ද ගැන හොඳින් අවධානය යොමු කරන්න. දැන් තමුන් කැමති නම් ඇස් අරින්න පුළුවන්. මං ඉස්සරින් කියපු දේවල් සිතටගෙන තමුන් කෙලින් සිතන්න. කෙලින් ක්‍රියා කරන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් අධ්‍යාපනයෙන් කිසිම වැඩක් නැහැ. අධ්‍යාපනය ගන්න ඕනේ. අධ්‍යාපනය ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන්. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒ දැනුම අරගෙන කෙලින් ක්‍රියා කිරීම. සාධාරණව ක්‍රියා කිරීම. අපි දන්නවා එදාර රජුරෝ මම මේක කියන්න මේනෝ මම සිංහලෙක් වුණාට මට ජාති වැඩක් නැහැ. දෙමළද සිංහලද මුස්ලිම්ද වැඩක් නැහැ. මේ සියලුම ජාතීන් මිනිසා තමයි වෙන් කරගෙන තියෙන්නේ. එක එක පළාත් වලට ගිහින් දෙවියන් වහන්සේ මේව සියලුම මිනිසයා එකයි. එදාර රජුරෝ එයාගේ පුතාව කරත්තෙටම හිර කළා මැරුවා. මොකද ඒක පුතා මරණයක් සිදු කරපු නිසා. ඒ කරත්තෙම හිර කරලා මරණ කියලා යානියම් කරා. කොච්චර අමාරු වැඩක්ද? දැන් අපි කල්පනා කරන්න ඕනේ තමුන් පොඩක් ඇස් එක වහන්න. කල්පනා කරන්න නිකන් ඉන්න වෙලාවට නිින්දට යන්න පෙර මගේ ළමෙක් එහෙම වැරදක් කරා නම් මිනිහෙක් මැරුවා නම් මම දෙනවද තීන්දුව මගේ ළමයාත් මරන්න කියලා. දෙන්න පුළුවන් නම් පුළුවන් කමක් තියෙනවා නම් අන්න තමුන් නියම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන ධර්මිෂ්ඨ මිනිස්සු. එහෙම දෙන්න බැරි කමක් තියෙනවා නම් එහෙම සිතන්න එහෙම නියමයක් දෙන්න බැරි කමක් තියෙනවා නම් එහෙම තීන්දුවක් දෙන්න බැරි කමක් තියෙනවා නම් තමුන් තුල ධර්මිෂ්ඨකමක් නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න. අපි භාවනාවක් කිරීමෙන් තුලින් බලාපොරොත්තු වෙන්නේ අපි යන මඟ හරියද කියලා නිතර බලන්න ඕනේ. දැන් අපි හිතමු අපි මොකක් රිසර්ච් එකක් කරනවා. ඒ රිසර්ච් එක කරනකොට අපි බලනවා අපි මඟ හරියද කියලා. සැරෙන් සැරයක් පස්සේ හරි බලන්න වෙනවා. පස්සට යනවා ඉස්සරහට යනවා පස්සට යනවා ඉස්සරහට යනවා එහෙමයි. රිසර්ච් එක කරනවා කියලා කියන්නේ. තමුන් මේ කරන දේ හරියටම හරි කියලා කෙලින්ම ඉස්සරහට කරගෙන යන්න බෑ රිසර්ච් එක. මොනම රිසර්ච් එකක. මොනම රිසර්ච් එකක තියෙන්න ඕනේ. ඒ වගේ අපේ ජීවිතේ අපි රිසර්ච් එකක් හැටියට අපිට ඒක මඟ පෙන්වන්න තමුන්ට ආගමක් තියෙනවා. තමුන් ආйти වෙන ආගම රෝමානු කතෝලික ආගම වෙන්න ඕනේ නැහැ. තමුන් ආйти වෙන ආගම ක්‍රිස්තියානි ආගම වෙන්න ඕනේ නැහැ. තමුන් ආйти වෙන ආගම බුද්ධ ආගම වෙන්න පුළුවන්. තමුන් ආйти වෙන ආගම හින්දු ආගම වෙන්න පුළුවන්. මුස්ලිම් ආගම වෙන්න. මේ සියලුම ආගම් තුලින් තමුන්ට ධර්මයේ කියලා දේ තියෙනවා. කොයි ආගමවත් කියන්නේ නැහැ තව කාවත් තලා පිළන්න කියලා. තව කාවත් මරන්න කියලා. කොයි ආගමවත් කියන්නේ නැහැ. ත්‍රස්තවාදී ඒව කරාට ත්‍රස්තවාදීන්ට ඒ ආගම් වල කියලා නැහැ එහෙම කරන්න කියලා. ත්‍රස්තවාදීව හිත සාධාරණීකරණය කරගෙන මේ වගේ දේවල් කරාට ත්‍රස්තවාදීන්ට තේරෙන්නේ නැහැ ඒක මානසික රෝගයක් ත්‍රස්තවාදිය කියලා. ඒ මානසික රෝගෙට පිළියම් වෙනම හොයන්න. සාමාන්‍ය මිනිස්සු ත්‍රස්තවාදීන්ට අපි උදව් කරන්න බෑ. ත්‍රස්තවාදීන්ට අපි ඒගොල්ලන් මරනවා නෙමෙයි ඒගොල්ලන් අපි අරගෙන පුරුත්තාපනය කරනවා. ඒගොල්ලන්ට අපි නිවැරදි මඟ කියලා දෙන්න ඕනේ. මිනිස්සෙක් මරණ එක නෙමෙයි තියෙන්නේ. ඒ මිනිස්යාව නිවැරදි මඟට ගන්න පුළුවන් නම් මොකද සෑම මිනිසෙකම අවල තියෙන දෙවියන් වහන්සේ. මිනිසෙක් මරණය දෙන්න අයිතිය තියෙන දෙවියන් වහන්සේට පමණයි. නමුත් රජයකින් මිනිසෙක් මරනවා තාමිනියෙක් මැරුවෙන් පස්සේ. ඒක රජයේ කටයුත්තක්. නමුත් නිකම් මිනිහෙක් මරන්න බෑ. ඒක දෙවියන් වහන්සේට අයිති දෙයක්. හරියටම කියනවා නම් නිකම් මිනිහෙක් ගහන්නත් බෑ. ඒක දෙවියන් වහන්සේට අයිති කටයුත්තක්. ඒක නිසා අපි කාටවත් කරදරයක් නොකර තමුන්ගේ ජීවිතය ගෙවනවා නම් තමුන්ට මරණින් පසුව යන ජීවිතයේ සිකුරු. එහෙනම්
මම අදට නවතිනවා. මම ප්‍රාර්ථනා කරනවා දැහැමි ජීවිතයක් අවංක සාධාරණ ජීවිතයක් ගත කරන්න කියලා. තමුන්ගේ වාසි බලාගෙන එක එක්කෙනාගේ පැත්තට ඇදලා කතා කරනවා නෙමෙයි. තමුන්ගේ වාසි බලාගෙන එක එක පැත්තට ඇදලා ක්‍රියා කරනවා නෙමෙයි. පොඩි ළමයි කරනවා වගේ. ළමයි තුන්දෙනෙක් ඉන්නවනේ ABC කියලා. A සීට් එක තරහ නම් B තරහ නැහැ සීට් එක. නමුත් A කියන B ට ගහපන් පාරක් සීට් එක කියලා. මොකද B ගහනවා සීට් පාරක්. මොකද B ට A ගෙන් වාසි තියෙන නිසා. ඒ වගේ බෑ. ඒ වගේ වැඩ කරන්න. ඒ පොඩි ළමයි කරන දේ. පොඩි ළමයිත් කරන්නේ නැහැ ඒ වගේ. ඒක නිසා බොහොම අවංකව සාධාරණ ජීවත් වෙන්න. නැත්තම් දෙවියන් වහන්සේගෙන් අර පාරාව රජුන්ට උනා වගේ දෙවියන් වහන්සේ පාරාව රජුත් එක්ක සෙල්ලම් කරලා අන්තිම මරණ දඬුවම දෙනවා වෙහෙසුණෙන් පස්සේ. දෙන්නේ මරණ දඬුවම කොහොමද ඒක දෙවියන් වහන්සේ තමයි දෙන්නේ. අපිට කියන්න බෑ මොකක්ද. මොකද මේ සියලුම දේවල් සියලුම බලය අයිති දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේට මේ ස්වභාව ධර්මයේ අනිත් පැත්තට හරවලා එවන්න පුළුවන් දෙවියන් වහන්සේට. ඕනම අවස්ථාවක. මේ ලෝක විනාශය දෙවියන් වහන්සේට කරන්න පුළුවන්. එක එක්කෙනාගේ සිත් තුළින් දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න පුළුවන්. එක එක්කෙනාට බලවන්ත සිත් තුළින් දෙවියන් වහන්සේට ක්‍රියා කරලා තව මිනිස්සෙක් විනාශ කරන මහ මොහොතක් යන්නේ නැහැ. මහ වෙලාවක් යන්නේ නැහැ. දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ. ඒක නිසා ඕම් පරිස්සමෙන් සම්මුති ජීවිතය ගත කරන්න කාටත් කරදරයක් නොකර කාටත් කෙනෙක්කන් නොකර කාටත් කරදර නොකර. එහෙනම් මම ප්‍රාර්ථනා කරනවා දෙවියන් වහන්සේ තුළ අවංක සාධාරණ ජීවිතයක් ගත කරන්න.